ගන්න ජුස් නැචුරාලේ කියන එක. ජුස් නැචුරාලේ එතකොට ජුස් නැචුරාලේ කියන එක යටතේ ස්වාභාවික නීතිය ලෙස නම් කළ හැකි ස්වාභාවික නීතිය ලෙස නම් කළ හැකි මෙය මූලික වශයෙන්ම මෙය මූලික වශයෙන්ම දාර්ශනික සංකල්පයක් වූ අතර සියලුම ජීවීන්ට ස්වභාව ධර්මයේ විසින් ඉගැන්වූ දෙයක් ලෙස සැලකිනි. පොතපතෙහි දැක්වෙන පරිදි මේ සම්බන්ධයෙන් ඒකීය මතයක් නොමැත. සාමාන්‍ය නීතියට වෙනම ලියා ගන්න. සාමාන්‍ය නීතියට විනාඩියක් දෙන්න. රවින්ද්‍ර ටියුට් එක හම්බුණාද? නෑනේ. ස්ලිප් එක දැම්මේ නෑ නේද? අද හවස දැම්මේ. එහෙනම් මට ඒක චෙක් කරන්න ඕනේ නෑ රවින්ද්‍ර. සෝරි මම දාන්නම් දැන් ස්ලිප් එක මං ගාවේදී මම ෆොටෝ එකක් දාන්න. නෑ මොකද මේ නෑ මම වෙනද මේකෙන් දාන්නේ මේ නම්බර් එකෙන් දාන්නේ. මට අද මේ account details බලන්න ඕනේ නැහැ. මැසේජ් එක ආවේ නෑ මට ඒකයි උනේ. හරි මම ටියුට් එකට ෆෝවර්ඩ් කරලා තියන්නම්. right ලියාගෙන යන ජුස් නැචුරාලේ කියන තැන ඉඳන් නේද අන්තිමට එතන ඉඳන් ලියන පෙරදා නීති ලිව්වේ විවිධ නීති වල අපි තුනක් තියෙනවනේ තව ලියාගන්න. ඒක තන ජුස් නැචුරාලේ කියන තැන පේලි 4ක් විතර ඉඳ තියලා ලියාගෙන යන්න. සාමාන්‍ය නීතියට අදාළ කරන ආකාරය අනුව සාමාන්‍ය නීතියට අදාළ කරන ආකාරය අනුව මෙමගින් ගම්‍යමාන වන්නේ සෑම මිනිසෙකු විසින්ම පිළිගත යුතු වූත් මිනිසුන්ගේ පොදු ස්වභාවය තුළින් උකහාගත්තා වූත් විශ්ව ක්‍රියාකාරීත්වයකින් යුක්ත වූත්
සංකල්පයක් මින් අදහස් වන බවයි. සංකල්පයක් මින් අදහස් වන බවයි. වෙනම ලියා ගන්න ඊළඟට ජුස් නැචුරාලයේ පිළිබඳව ජුස් නැචුරාලයේ පිළිබඳව ජුස් නැචුරාලයේ පිළිබඳව විවිධ වූ රචකයන් විවිධ වූ රචකයන් විවිධ වූ රචකයන් සිය අදහස් ප්‍රකාශ කොට ඇත. සිය අදහස් ප්‍රකාශ කොට ඇත. සිය අදහස් ප්‍රකාශ කොට ඇත. එක ගයස් එක ගයස් ගයස් කියන කෙනා කියපු දේ ගයස් ජුස් නැචුරාලේ ජුස් ජෙන්ටියුම් හා සැසඳේ. ජුස් නැචුරාලේ ජුස් ජෙන්ටියුම් හා සැසඳේ. ජුස් නැචුරාලේ ජුස් ජෙන්ටියුම් හා සැසඳේ. ජුස් නැචුරාලේ ජුස් ජෙන්ටියුම් හා සැසඳේ යනුවෙන් ප්‍රකාශ කරන ලදී. නැත්නම් යනුවෙන් දක්වා ඇත. ඊළඟට දෙක ඇල්බියන් ඇල්බියන් දෙවෙනිය ඇල්බියන් සියලු සත්වයන්ට පොදු සියලු සත්වයන්ට පොදු සහජ ඥානය සහජ ඥානය සියලු සත්වයන්ට පොදු සහජ ඥානය මින් අදහස් වන බව දක්වන ලදී. මින් අදහස් වන බව දක්වන ලදී. ඊළඟට තුන්වෙනි එක හියුගෝ ග්‍රෝෂස්. තුන්වෙනිය හියුගෝ ග්‍රෝෂස්. මොකක්ද දෙන්නේ? මේ සර් මේ නෝට් එකේ ඉන්නේ අර ජුස් නම් වූ සිද්ධාන්තය කියලා දුන්නනේ ඊට පස්සේ ටිකද මේ දෙන්නේ? ඇයි ගිය සතිය අපි අන්තිමට මේවර කරේ විවිධ නීති ශේෂ්ත්‍රයන් කියන එක නේද? අර මම ජුස් පබ්ලික්වම් ජුස් ප්‍රයිවට්වම් කියලා දුන්නා. මතක නැහැ? හරි හරි. මේ එතන නේද? ඔව් මම අන්තිමට ඒක තමයි දුන්නේ. හරිනම් මට ඕන අමතක වෙන්නේ මේ දවස් ටිකට මේ අර පිරිච්ච කලයකට මොනවද දානවද වගේ වැටලා දැන් මට තමයි මතක නැත්තේ. වරන් ගියා මෙයාලට මතක නැත්තේ. හරි එතෙන්ට දා ගන්න ඕන. හරිද දිල්නේ? හරි. ඊළඟට මොකක්ද අපි කතා කරේ හියුගෝ ග්‍රෝෂස්. හියුගෝ ග්‍රෝෂස් තුන්වෙනි කෙනා හියුගෝ ග්‍රෝෂස් වර්තමාන පොදු ජාත්‍යන්තර නීතිය බිහිවීමේ වර්තමාන පොදු ජාත්‍යන්තර නීතිය බිහිවීමේ වර්තමාන පොදු ජාත්‍යන්තර නීතිය බිහිවීමේ පදනම ලෙස මෙහි බලපෑම වැදගත් වූ බව දැක්වීය. මෙහි බලපෑම වැදගත් වූ බව දැක්වීය. වර්තමානය කියලා කිව්වම හියුගෝ ග්‍රෝෂස්ගේ කාලේ වර්තමානය වෙනකොට හොඳ හියුගෝ ග්‍රෝෂස් ඉන්නකොට වර්තමානය අද තියෙන ජාත්‍යන්තර නීතිය ගැන නෙමෙයි. ඊළඟ හතරවෙනි එකට දාගන්න සෙසු නීති ශාස්ත්‍රවේදී. සෙසු නීති ශාස්ත්‍රවේදී හතරවෙනි එක. සෙසු නීති ශාස්ත්‍රවේදී. මොවුන්ගේ නිගමනය වූයේ අන් සියල්ලටම පදනම් වූ පදනම වූ
පදනම වූ ඥානය මෙය බවයි ඥානය මෙය බවයි අන් සියල්ලටම පදනම වූ ඥානය මෙය බවයි අනෙක් නීති සමග උරෙනුර ගැටෙන අනෙක් නීති සමග උරෙනුර නොගැටෙන අනෙක් නීති සමග උරෙනුර නොගැටෙන අනෙක් නීති සමග උරෙනුර නොගැටෙන නොගැටෙන උරෙනුර නොගැටෙන හා නොගැටිය හැකි හා නොගැටිය හැකි හා නොගැටිය හැකි උත්කෘෂ්ඨ ඥානය මෙයවන බව උත්කෘෂ්ඨ ඥානය මෙයවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී ඊළඟට වෙනම ඡේදයක් විදියට ගන්න සමූහාණ්ඩ යුගයේ අවසන් කාලයේ සිට සමූහාණ්ඩ යුගයේ අවසන් කාලයේ සිට සමූහාණ්ඩ යුගයේ අවසන් කාලයේ සිට රෝම චින්තනයට සමූහාණ්ඩ යුගයේ අවසන් කාලයේ සිට රෝම චින්තනයට ග්‍රීක අදහස් විශාල ලෙස ගලා එන්නට වූ අතර ග්‍රීක අදහස් විශාල ලෙස ගලා එන්නට වූ අතර ග්‍රීක අදහස් විශාල ලෙස ගලා එන්නට වූ අතර ග්‍රීසිය රෝම අධිරාජ්‍යයට යටත් වීම හේතුවෙන් ග්‍රීසිය රෝම අධිරාජ්‍යයට යටත් වීම හේතුවෙන් ග්‍රීසිය රෝම අධිරාජ්‍යයට යටත් වීම හේතුවෙන් රෝම නීති පද්ධතියට බලපෑම් කළ හැකි බවට පත්විය බලපෑම් කළ හැකි බවට පත්විය ලේඛකයන් ජුස් ජෙන්ටියුම් හා ජුස් නැචුරාලේ ජුස් ජෙන්ටියුම් කිව්වේ මොකද්ද අපි ජුස් ජෙන්ටියුම් කියලා හින්දින්නේ මොකද්ද ජාත්‍යන්තර නීති හරියටම ජාත්‍යන්තර නීතිය එතකොට ජුස් නැචුරාලේ කියන්නේ ස්වාභාවික නීතිය එතකොට ලියාගෙන ලේඛකයන් ජුස් ජෙන්ටියුම් හා ජුස් නැචුරාලේ සැසඳීමට පෙළඹුණත් ජුස් නැචුරාලේහි තිබෙන පොදු ගුණාංග අවබෝධ කර ගැනීමට අසමත් වූ බව පොදු ගුණාංග අවබෝධ කර ගැනීමට අසමත් වූ බව කියලා කමා එකක් දාලා ජුස් ජෙන්ටියුම් මගින් පිළිගත් වහල්භාවය පිළිබඳ සංකල්පය ජුස් නැචුරාලේ යටතේ සහමුලින්ම හෙලා දැකීම තුළින් ජුස් ජෙන්ටියුම් මගින් පිළිගත් වහල්භාවය පිළිබඳ සංකල්පය ජුස් නැචුරාලේ යටතේ සහමුලින්ම හෙලා දැකීම තුළින් පැහැදිලි වේ right ඔය කතා කරේ ජුස් නැචුරාලේ කියන එක බලන්න එතකොට මුලින් අපි කතා කරේ ජුස් නැචුරාලේ කියන එකට
මේක මොකක් කියලාද කිව්වේ ස්වාභාවික නීතිය කියලා කිව්වා. එතකොට දාර්ශනික සංකල්පයක් කියලා කිව්වා. ඔය කෙටියෙන් අන්ඩර්ලයින් කරලා තියාගන්න. එතකොට ඔයාලට මතක තියාගන්න ලේසියිනේ. ස්වාභාවික නීතිය කියලා කිව්වා. මේකදී මූලික වශයෙන්ම මේකේ දාර්ශනික සංකල්පයක් කියලා කිව්වා. ඒ වගේම ඊට පස්සේ අපි කිව්වා සාමාන්‍ය නීතියට අදාළ කරාට පස්සේ කරුණු තුනක් ගැන. ඒ කරුණු තුන මාක් කරලා තියාගන්න. සාමාන්‍ය නීතියට අදාළ කරාට පස්සේ මේකෙන් ගම්ම්‍ය වෙනවා කියලා කිව්වා සෑම මිනිසකු විසින්ම පිළිගත යුතු. ඒක එක. සෑම මිනිසකු විසින්ම පිළිගත යුතු. ඊළඟට කිව්වා පොදු ස්වභාවය තුළින් උකහා ගත්තා වූ. ඒක දෙක. right ඊළඟට විශ්ව ක්‍රියාකාරීත්වයකින් යුක්ත වූ. ඒක තුන. අන්න එහෙම වෙච්ච සංකල්පයක් මේකෙන් අදහස් වෙනවා කියලා සාමාන්‍ය නීතියට අදාළ කරාම ගම්ම්‍ය වෙනවා කියලා කිව්වා. ඊළඟට අපි කතා කරා මෙතන මේ ඉන්න රචකයෝ නැත්තම් විවිධ රචකයන් රෝම නීතිය තුළ හිටපු ගයස් ඊළඟට ඇල්බියන් හියුගෝ ග්‍රෝෂස් ඒ වගේම අනෙකුත් නීති ශාස්ත්‍රවේදීන් මේ ජුස් නැචුරාලය සම්බන්ධයෙන් කියපු දේවල් මොකක්ද කියන එක. එතකොට එයාලා විවිධ වූ අදහස් දරලා තියෙනවා කියනක ඔය ගයස්ගේ ඇල්බියන්ගේ ඊළඟට හියුගෝ ග්‍රෝෂස්ගේ සහ අනිකුත් නීති ශාස්ත්‍රවේදීන්ගේ කියපු දේවල් ආශ්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා. හරිද? එතකොට මෙන්න මේ දේවල් වෙන් කරලා තියාගන්න. ඒවා 1 2 3 කියලා දාලා වෙන් කරලා තියාගන්න. ඒවා වැදගත් වෙනවා. ඔය නීතිය ගැන හැඳින්වීම කෙටි සටහන් ලියන්න එනකොට ඕවට දාන්න ඕන. හරිද? ඊළඟට අපි කතා කරා සමූහාණ්ඩුවේ අවසන් කාලය වෙනකොට මේ රෝම චින්තනය ග්‍රීක අදහස් වලට විශාල විදියට බලපෑමට ලක් වෙච්ච නිසා රෝම අධිරාජ්‍යයට යටත් වීම හේතුවෙන් රෝම නීති පද්ධතියටම බලපෑම් කළ හැකි එකක් බවට පත් වුණාට පස්සේ ලේඛකයන්ට මේ තුල තියෙන පොදු ගුණාංගයන් අවබෝධ කරගන්න බැරි වුණා කියන එක අන්තිමටම කිව්වා. එතකොට ඒකට උදාහරණයක් විදිහට වහල් භාවය අපි අද කතා කරන්න ඉන්න පාඩම වහල් භාවය සම්බන්ධ මාතෘකාව. එතකොට ඒ යටතේ තත්ත්වයට පත් වුණා. රයිට් ඊළඟට මාතෘකාව ලියා ගන්න ජුස් ජෙන්ටියෝ මේව කෙටි සටහන් වලට එන්නේ. ඉතින් මේව කටපාඩම් කරන්න තියෙන්නේ. ඔය තියෙන දේවල් සම්පූර්ණයෙන් එහෙම් පිටින්ම කටපාඩම් කරලාක් තියෙන්නේ. ඕකේ තේරුම් අරගෙන ලියන්න දෙයක් නැහැ. කොහොමත් රෝම නීතිය කියන පාඩම කටපාඩම් තමයි. එතකොට ඒකේ තේරුම් ගන්න තියෙන්නේ අපිට දේපල නීතිය ඊළඟට අපි ඊළඟට ඔය කතා කරන පුද්ගල නීතිය ඒ කියන්නේ වහල් භාවය සම්බන්ධ දේවල් ඒ දේවල් වලදී නෛතික තත්ත්වයන් තමයි හරි මොකක්ද උනේ ඒ වගේ අර මාතෘකා අපි කතා කරන ටික තමයි ගන්න තියෙන්නේ. එතකොට කෙටි සටහන් තියෙන ටික ඒ ටික ඔක්කොම ඔයාලා කටපාඩම් කරගන්න ඕනේ ඔය සටහන් දීලා තියෙන දේවල්. රයිට් ලියාගන්න ජුස් ජෙන්ටියම් ජාත්‍යන්තර නීතිය. ජාත්‍යන්තර නීතිය. ඒ අර්ථය ලියාගන්න. මෙයින් ප්‍රධාන අර්ථ දෙකක් නිරූපණය වේ. මෙයින් ප්‍රධාන අර්ථ දෙකක් නිරූපණය වේ. මෙයින් ප්‍රධාන අර්ථයන් දෙකක් නිරූපණය වේ. එක ස්වාභාවික නීතියමෙන් කියන්නේ ජුස් නැචුරාලයමෙන් ස්වාභාවික නීතියමෙන් නැත්නම් ජුස් නැචුරාලයමෙන් විශ්ව ක්‍රියාකාරීත්වයකින් යුත් සියලුම ශිෂ්ට ජනතාවට අදාළ වන්නා වූ නීතිය. සියලුම ශිෂ්ට ජනතාවට අදාළ වන්නා වූ නීතිය. දෙක ආරම්භයේදී රෝම පුරවැසියන් හා රෝම බලය තුළ ජීවත් වූ විදේශිකයන් අතර සමනතා පාලනය කිරීම සඳහා යොදාගත්
නීතිය වෙනම ලියා ගන්න ඊළඟට Sir, excuse me, බලය තුල ජීවත් වූ එතන ඉඳලා මොකද්ද කිව්වේ sir? බලය තුළ ජීවත් වූ විදේශිකයන් අතර සම්බන්ධතා පාලනය සඳහා යොදාගත් නීතිය. බලය තුළ ජීවත් වූ විදේශිකයන් අතර සම්බන්ධතා පාලනය සඳහා යොදාගත් නීතිය. උදේනි දැන් හොයාගත්තද? මියුට් වෙලා ඉන්න. යන හොයාගන්න බැරි වුණා මම මේ කොලේ හෙවියනවා. ඒක තමයි මට හිතුණා. තව එක්කෙනෙක් හිටියා එහෙම. අපි ගිය සතිය කතා කරේ. කොහොමද අන්තිමට උර නිදිනේ නේ? හරි ගිය සතිය අන්තිම ටිකේ අපි කතා කරා විවිධ නීති ශාස්ත්‍රයන් කියන මේ කොටස අපි ලියාගත්තෝ දෙන්නේ. එතන අන්තිම ටික තමයි මේ දැන් ලියන්නේ. ඒකට ඇටච් කරන් මේ ටිකෙන් කෙටි සටහන් එනවා. කෙටි සටහන් වලට අහන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන කතා කරන්න. රයිට් ඊට පස්සේ වෙනම ඡේදයක් යටතේ ලියා ගන්න. රෝම ජාතික ඒ අනුව රෝම ජාතිකයන් නොවන අයට මෙයාලව අපි හඳුන්වන්නේ කොහොමද? රෝම ජාතිකයන් නොවන අය මොන නමින්ද? හොඳට මතක් කරලා බලන්න. මම ඔය වචනේ මෙහෙමයි කියලා නෑ. හැබැයි ඕක අදාළ වෙන තැනක් තියෙනවා. ඔය රෝම ජාතිකයන් නොවන අය මතක් කරලා බලන්න. රෝම ජාතිකයන් නම් විදේශිකයෝ කියන කට්ටිය අපි හඳුන්වන තැනක් ගැන කතා කරානේ. හඳුන්වන කියන්නේ විදේශිකයන් වෙනුවෙන් ඉන්න කෙනෙක් ගැන කතා කරේ. කවුද? Praetor Peregrinus. ඔව්. එතකොට Praetor Peregrinus නම් Praetor කියන්නේ කවුද? මහේස්ත්‍රාත්වරයා. ඔව්. එයා මහේස්ත්‍රාත්. එහෙනම් Peregrinus. Peregrini. හරි. ඒ කියන්නේ විදේශිකයන් අපි හඳුන්වන්නේ නම් Peregrini කියලා. වරහන් ඇතුලේ ඕනනම් දාගන්න Peregrini. හරි. රෝම ජාතිකයන් නොවන අයට ඒ කියන්නේ පෙරග්‍රිනීලාට ජුස් සිවිලේ නැත්තම් රෝමානු සිවිල් නීතියෙහි ජුස් සිවිලේහි නැත්තම් රෝමානු සිවිල් නීතියෙහි පිළිසරණ අහිමි විය එම නිසා ජාතීන් අතර සම්බන්ධතා වර්ධනය කිරීමට මෙම නීතිය ප්‍රයිටර්වරයා විසින් සැකසීම හරහා එතනදී Praetor Peregrini විසින් සැකසීම හරහා බිහි වූ බව පැවසිය හැකිය. බිහි වූ බව හොඳේ. මෙහි වූ බව නෙවෙයි බිහි වූ බව පැහැදිලි විය. ඔව් ඉතුරු ටික බිහි වූ බවනේ මම කිව්වනේ. එහෙම නේද රවින්ද කිව්වේ? ඔව් ඔය බිහි වූ බව තමයි. ඔව් බිහි වූ බව පැහැදිලි විය. හරි. මොකද? නෑ නිදිමතද ඇහුවා. හරි ලියා ගන්න ඊළඟට. මොකද කිව්වනේ ඇහෙන්නේ නැද්ද? ඒ කියන්නේ සිග්නල් මාකර් ඩ්‍රොප් එකක් තියෙනවද? කියන දේ කැඩි කැඩි දැනෙන්නේ? ඔව් ඔව් ඒක තමයි. හරි. ටුටක් වහිනවා ඒකයි. හරි. ඊට පස්සේ ලියා ගන්න මෙම නීතිය පසුකාලීනව ඒ කියන්නේ ජුස් ජෙන්ටියුම් කියන එක පසුකාලීනව රෝමානු පුරවැසියන් සඳහාද යොදා ගන්නා ලදී.
රෝමානු පුරවැසියන් සඳහාද යොදා ගන්නා ලදී. අනෙක් අතට ප්‍රයිටර් පෙරෙග්‍රිනිස් විසින් අනෙක් අතට ප්‍රයිටර් පෙරෙග්‍රිනිස් විසින් රෝම පුරවැසියන් හා විදේශිකයන් අතර වූ වාණිජ ගනුදෙනු නියාමනය කිරීම සඳහා නිර්මාණය කළ නීතියක්ද විය. ඒ අනුව මින් පැහැදිලි වන්නේ යම් යම් අවස්ථාවන්වලදී සිවිල් නීතිය රෝමානු සිවිල් නීතිය සමගද මිශ්‍ර වී ක්‍රමානුකූලව වාණිජ නීතියක ස්වරූපයෙන් ඇරඹී හරයාත්මක හා විශ්ව ක්‍රියාකාරීත්වයකින් යුත් විශ්ව ක්‍රියාකාරීත්වයකින් යුත් නීතියක් ලෙස සංවර්ධනය වූ නීතියක් බවයි. ධම්ම අත හුරු කරගන්න අපි රිවිෂන් පටන් ගත්තට පස්සේ ඔය වගේ නෙමෙයි ඔය වගේ 5 ගුණයක විතර වේගෙන් තමයි කියන්නේ. එතකොට කොහොමද කරගන්න පුළුවන් නේ? මොකද? රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ වැඩ. මම කියලා තියෙන රෙකෝඩින්ග්ස් දාන්න එපා කියලා. එතකොට මේ නෑ ඒක කරන්නේ මෙහෙම ඒක කරන්නේ ඔයාලා දැන් ආන්සර් එක පැය 3ට ලියනකොට එකක් තමයි අත හුරු වෙන්න ඕන වේගෙට. ඒක නිසා එතකොට සාමාන්‍යයෙන් මේ වගේ 5 ගුණයක විතර වේගයකින් වගේ තමයි කියවෙන්නේ. එතකොට උත්තර ටික ලියන්න තියෙන්නේ. ඔය රිවිෂන් දෙන්න කොයි කාලෙද? අපි ෆයිනල් ටාගට් කරලා තමයි කරන්නන්ගේ. ඒ කියන්නේ දැන් අපි සෙකන්ඩ් කැට් එකට රිවිෂන් එකක් කරන එකේ තේරුමක් නැහැනේ බොරුවට. ඒ කියන්නේ අසයින්මන්ට්ස් නම් දෙන්නේ. ඒකට ඒකට අපි ඩිස්කෂන්ස් දාමු. හරි? ඒක අප්‍රේල් පහ වෙනවනේ නේද? ඔව් අප්‍රේල් 5 වෙනවනේ ආර. අප්‍රේල් 5 වෙනවා. ඔව් අප්‍රේල් 5 වෙනවා මේ සෙකන්ඩ් කැට් එකට නිකන් බොරුවට මේ කරන එක වැඩක් නැහැ නේ. ඔයාලා නිකන් එකට සල්ලි ගෙවන්න ඕනේ. අපි ඩිස්කෂන් එකක් දාලා ඒ සබ්මිට් ටික ඉවර කරමු. හරි? එතකොට ෆයිනල් එකට අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට්ස් 4ට ගැප් එකේදීත් සමහර විට එකක් දෙකක් මම කතා කරයි. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේදී පැයක් හෝ දෙකක් වගේ අරගෙන ඩිස්කෂන්ස් දාවි. එතකොට ඒ ගැප් වල ඒවට සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමත් ගන්න නැහැ. මුල් අපේ කරන පළවෙනි ඩිස්කෂන් ඒ කියන්නේ රිවිෂන් එකේ පාර්ට් එකට ඒකට තමයි ඔයාලා පේමන්ට් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ පේමන්ට් එකේදීත් මූලිකවම මම එක ගාණක් විතරයි කියන්නේ. ඒ ගාණ ගෙවලෙන කෙන ඒක ගෙවන කෙනෙකුට රිවිෂන් එකේ ඕන තරම් ඒ තියෙන ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට කොහොම වුණත් රිවිෂන් ක්ලාසස් ටික යාවි. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එක වයිස් තමයි යන්නේ. එතකොට රිවිෂන් ක්ලාසස් අපිට කොහොම වුණත් සිලබස් එක ඉවරුණාට පස්සේ ටාගට් කරනවා මම එක සබ්ජෙක්ට් එකකට ක්ලාසස් අඩුම 6ක්වත් කරන්න. එතකොට ඒ ටිකේ පාස් පේපර් ඩිස්කෂන්ස් ඒවා දිගටම යනවා. හරි? තියරිය වගේ නෙමෙයි රිවිෂන් එක. ඒක නිසා මුල් ටිකේ උත්තර ලියන්නේ කොහොමද ඒව ඔක්කොම කතා කරනවා. ඊළඟට පස්සේ ඒවායිදී
සම්පූර්ණ ඔයාලා උත්තර දෙනවා ඒ දේවල් පාඩම් කරගන්න තමයි තියෙන්නේ. හරි ලියන විදිය සහ උත්තරයක් ලියන්න කොහොමද ප්‍රශ්න තෝරගන්න කොහොමද කියන ටික මුල් ටිකේදී කතා කරනවා. ඊළඟට වෙනම උත්තර දෙනවා පාස් පේපර්ස් ඩිස්කෂන්ස් එක්ක. හරි ඊළඟට ලියා ගන්න ඊළඟට ලියාගන්න වෙනම ඡේදයක් යටතේ වෙනම ඡේදයක් යටතේ ලියාගන්න ප්‍රයිටර්වරයා නීති නියමයන් වලට පදනම් වූ පොදු නීති නියමයන් වලට පදනම් වූ පොදු නීතිය ගවේෂණය කළ බවත් එහිදී රෝම මෙන්ම රෝමයට ගලා ඒ වටා පිහිටි නොයෙක් ජනකොටස් වල නීතීන්ද වල මොකද්ද සර්? එහිදී රෝමය මෙන්ම රෝමයට ගලා ඒ වටා පිහිටි නොයෙක් ජනකොටස් වල නීතීන්ද ජුස් ජෙන්ටියුම් නීතිය සැකසීමෙහිලා උපයෝගී කරගත් බව සර් හෙන්රි මේන් ප්‍රකාශ කරයි. මේ පිළිබඳ තවත් මතයක් වන්නේ මෙම නීතිය ස්වාභාවික නීතියෙහි නියමයන්හි ආභාෂයද ලැබූ බවයි එසේම තවත් මතයකට අනුව ජුස් ජෙන්ටියුම් යනු රෝමයට පිටතින් ආනයනය කරන ලද්දක් නොව රෝමය තුලම පසු කාලයකදී ඇති වූ දියුණුවක් බවයි. ඒ අනුව රෝම පුරවැසි නීතියේ නියමයන්ට අනුව ජාත්‍යන්තර බලපෑම වැඩි දියුණු කිරීම සඳහා සකස් කරන ලද නීතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. වෙනම ඡේදයක් යටතේ ක්‍රිස්තුපූර්ව 242 දී
රෝමයට පැමිණි විදේශිකයන් භාරව රෝමයට පැමිණි විදේශිකයන් භාරව ක්‍රියා කිරීම සඳහා ඉහතින් දක්වනු ලැබූ Praetor Peregrinis පත් වූ අතර ඔහු විසින් නිකුත් කරන ලද ආඥාපත්‍ර වරන් ඇතුළේ දාගන්න edicts edicts රෝම පුරවැසියන් බාර මහේස්ත්‍රාත් වන කවුද රෝම පුරවැසියන් බාර මහේස්ත්‍රාත් උරුබානුස් Praetor Urbanus හරි රෝම පුරවැසියන් මහේස්ත්‍රාත් වන Praetor Urbanus හරි ඔව් මෙසේ සම්දිලික Praetor Urbanus විසින් නීතිගත කිරීමෙන් මෙම නීතිය සැකසින වෙනම ඡේදයක් යටතේ ඉහතදී සඳහන් කරනු ලැබූ පරිදි පසුකාලීනව නීතිවේදීන්ගේ බලපෑම මත ජුස් සිවිලේ සහ ජුස් ජෙන්ටියුම් යන නීති පද්ධති දෙකම සම්මිශ්‍රණය වී අද අප විසින් අධ්‍යයනය කරනු ලබන රෝම නීතියේ කොටසක් බවට පත්වී ඇත සම්මිශ්‍රණය වී අද අප විසින් අධ්‍යයනය කරනු ලබන රෝම නීතියේ කොටසක් බවට පත්වී ඇත. අධිරාජ්‍ය යුගයේදී රෝම පුරවැසිභාවය පුළුල් කිරීමෙන් ඇතැම් රෝම නීති නියමයන් කාලයට උචිත වන ලෙස දියුණුවීමත් සමගම ජුස් ජෙන්ටියුම් යන්න ජුස් සිවිලේ හා සැසඳෙන තරමටම ඒවා අතර පැවති වෙනස්කම් මගහැරී ගියේය.
දර්ශය අපි මොකද්ද කිව්වේ රෝම නීතියේ ප්‍රථම මේ සංග්‍රහගත කිරීම කියලා මොකද්ද කිව්වේ? ඈ මොකද සජිනි? දොළොස් පුවරුව නේද? ආ 12 පුවරුව. හරි ඊළඟට ලියා ගන්න මාතෘකාවක් ජුස් සිවිලේ. ජුස් සිවිලේ. ඒකට එන්නේ රෝම නැත්නම් මේ සිවිල් නීතිය. සිවිල් නීතිය. ජුස් සිවිලේ සිවිල් නීතිය. සිවිල් නීතිය ලෙස මෙය සරලව නම් කළ හැකිය. සිවිල් නීතිය ලෙස මෙය සරලව නම් කළ හැකිය. සිවිල් නීතිය ලෙස මෙය සරලව නම් කළ හැකිය. මෙය භාවිතා කරනු අවස්ථා කිහිපයකි. මෙය භාවිතා කරනු අවස්ථා කිහිපයකි. එක රෝමයේ නීතිය ලෙස දැක්වීමට එක රෝමයේ නීතිය ලෙස දැක්වීමට දෙක යම් ප්‍රාන්තයක නීතිය ලෙස දැක්වීමට එක රෝමයේ නීතිය ලෙස දැක්වීමට දෙක යම් ප්‍රාන්තයක නීතිය ලෙස දැක්වීමට තුන රෝම පුරවැසියන්ට පමණක් අදාළ වූ නීතිය ලෙස දැක්වීමට රෝම පුරවැසියන්ට පමණක් අදාළ වූ නීතිය ලෙස දැක්වීමට හතර පැරණි සිරිත් හා ව්‍යවස්ථාමත පදනම් වූ 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 රෝම නීතිය දැක්වීමට රෝම නීතිය දැක්වීමට පහ සමස්ත රෝම නීතියම දැක්වීමට සමස්ත රෝම නීතියම දැක්වීමට සමස්ත රෝම නීතියම දැක්වීමට 6 ජුස් ජෙන්ටියුම් හෝ හමුදා නීතිය ජුස් ජෙන්ටියුම් හෝ හමුදා නීතිය හමුදා නීතිය කියන්නේ ජුස් මිලිටරේ කියලා මීටරේ නෙමෙයි හොඳේ මිලිටරේ MILITARE මිලිටරේ ජුස් ජෙන්ටියුම් හෝ හමුදා නීතිය හෝ මහේස්ත්‍රාත්වරයා විසින් නිර්මිත නීතිය හෝ මහේස්ත්‍රාත්වරයා විසින් නිර්මිත නීතිය හෝ සමග සැසඳීමක් දැක්වීමට සමග සැසඳීමක් දැක්වීමට right එතකොට ඔන්න ඔය කියන අවස්ථාවන් අඳුන්වන්න නැත්නම් ඒ අවස්ථාවන් වලදී තියෙන නීතිය පෙන්වලා දෙන්න සිවිල් නීතිය නැත්නම් ජුස් සිවිලේ කියන එක භාවිතා කරලා තියෙනවා කියන එකයි කියන්නේ. හරි. ඊට පස්සේ ලියාගන්න වෙනම ඡේදයක් යටතේ කෘෂිකාර්මික ගෝත්‍රික සමාජයන් ඇසුරු කරගෙන කෘෂිකාර්මික ගෝත්‍රික සමාජයන් ඇසුරු කරගෙන මෙම නීතිය පුරාණයේ සැකසුණු අතර අනම්‍ය මූලධර්ම රසකින් සමන්විත විය. අනම්‍ය මූලධර්ම රසකින් සමන්විත විය. රෝමය පුළුල්වත්ම
රෝමය පුළුල්වත්ම හා විදේශිකයන් සමග වාණිජ කටයුතු සංවර්ධනය වෙත්ම හා විදේශිකයන් සමග වාණිජ කටයුතු සංවර්ධනය වෙත්ම සිවිල් නීතිය එම අලුත් තත්ත්වයන් වලට නොගැලපුණි නැත්නම් එම නව තත්ත්වයන් වලට නොගැලපුණි එම නිසා වඩාත් කාලීන ඌත් සරල ඌත් ජුස් ජෙන්ටියුම් මගින් මෙම නීතිය යටපත් කෙරිණි වෙනම ඡේදයක් යටතේ එලෙස යටපත් කිරීමට ප්‍රථමයෙන් රෝම පූජකවරුන් වන පොන්ටික් පොන්ටික් වරු විසින්ද අනතුරුව නීතිවේදීන් විසින්ද මුල් කාලීනව සිරිත් විරිත් මත පැන නැගුණු හා ඉන්පසුව රෝම පුරවැසියන් විසින් දියුණු කරනු ලැබූ මෙම සිවිල් නීතිය මනාව තත්කාලයට ගැලපෙන පරිදි තවදුරටත් දියුණු කරන ලදී ආයි වෙනම ඡේදයක් අලුත් ඡේදයක් බොහෝ දුරට අලිඛිත නීති ලෙස පැවතුණු මෙම නීතියට පසුකාලීනව මොකක්ද අයියා කියන්නකෝ. බොහෝ දුරට අලිඛිත නීති ලෙස පැවතුණු මෙම නීතියට පසුකාලීනව ලිඛිත නීතියේ බලපෑමද නෙමෙයි ලිඛිත නීතිද ඇතුළත් වන ලදී මහජන කැමැත්ත මෙම නීතියේ මූලික පදනම විය මහජන කැමැත්ත මෙම නීතියේ මූලික පදනම විය මොකද්ද සර්? මහජන කැමැත්ත මෙම නීතියේ මූලික පදනම විය මහජන කැමැත්ත මෙම නීතියේ මූලික පදනම විය එම නිසා දිගුකාලීනව භාවිතා වූ සිරිත් නීති බවට පත් වූ අතර
කාලයක් තිස්සේ නොසලකා හරින ලද සිරිත් කාලයක් තිස්සේ නොසලකා හරින ලද සිරිත් කාලයක් තිස්සේ නොසලකා හරින ලද සිරිත් නීති ක්‍රමය මෙම නීති ක්‍රමයෙන් බැහැර විය මෙම නීති ක්‍රමයෙන් බැහැර විය හරි right එතකොට ඔය දුන්නේ රෝම සිවිල් නීතියයි රෝම ජාත්‍යන්තර නීතිය සහ රෝම ස්වාභාවික නීතිය කියන කොටස් ටිකට දාලා කෙටි සටහන් වලට අවශ්‍ය වෙන පරිදි කොටස් ටික. ඒතකොට ඔය ටික ඔයාලා කියවලා පාඩම් කරගන්න සම්පූර්ණ නෝට් එකම තියෙනවා. අපි යන් අද පාඩමට රෝම පුද්ගල නීතිය. ගන්න ටියුට් එක. අයියේ ඔව්. මේක දැන් අපි ගිලියන් යද්දී දැන් ජුස් නැචුරාලේ වටින් අපි හෙලෝ ඔව් මොකද? අයියේ ඔව් දැන් අපි මේක ලියන් යද්දී උත්තරේ ඔව් දැන් මේ රෝම වචන තියෙනවනේ ඔව් ඒවා ඉංග්‍රීසි වලින් එහෙමම ලිව්වට කමක් නැද්ද? ඒ ප්‍රශ්නයක් නැහැනේ. කමන්නේ. එහෙමනේ. ඒ කියන්නේ මම හිතන්නේ මේ ජුස් නැචුරාලේ කියන එක ඒ විදිහටම ලියන් ගියාට ප්‍රශ්න නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හොඳ. ඒක ඕක මේ කියන්නේ සිංහලෙන් ලියන්න පුළුවන් නම් සිංහලෙන් වුණත් කිසි ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් ඔය තියෙන විදිහටම ලිව්වත් කිසි ගැටලුවක් නැහැ. පුළුවන් නම් ඕක හොඳයි. ඒ කියන්නේ තියෙන විදිහටම ප්‍රොනන්සියේෂන් එන්නේ ඉංග්‍රීසි වලින්ම ලියන්න. හරි හරිනේ හරි. ඔව් මිස්ටර් කමලා. සර් මේ මම අර මුල් ටික ආවේ නැහැ. ඒ ටික පස්සේ ලියාගමුද එහෙම? ඔව් ඔය ටික අපි මේ ක්ලාස් එක ඉවරනම ලියාගමුද? හරි සර් හරි thank you. හරි. රයිට් ගන්න ටියුට් එක රෝම පුද්ගල නීතිය